Welcome to Jayatissa Athoda Hetty YouTube channel. Hello, I welcome you all to my YouTube channel. අයිබෝවන් මම ඔබ සැම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. හොඳයි. අද දවසේදී මම ඔබට තවත් විශේෂ වචන දෙකක් ඉදිරිපත් කරන්නයි සූදානම් වෙන්නේ. මේ වචන දෙකත් අර කලින් අපි පාඩම් වලදී කළේ ඔබට මතක ඇති been සහ gone ඒ වගේම ඊට පස්සේ අපි කළා because සහ because of කියන වචන දෙක. ඒ වගේ අපිට ඉංග්‍රීසි කතා කරද්දී ඉංග්‍රීසි ලියද්දී තවත් ප්‍රශ්න එන තවත් ගැටලු සහගත වචන දෙකක් තමයි some සහ any කියන වචන දෙක. ඉතින් අද පාඩමේදී මම ඔබට පැහැදිලි කරලා දෙන්න යන්නේ some කියන වචනයත් ඒ වගේම any කියන වචනයත් පිළිබඳව. අද අපි ඉගෙන ගමු කොහොමද some සහ any කියන වචන දෙක වාක්‍යවල යොදාගන්නේ කියන එක. ඉතින් මම මේ පාඩම විශේෂ විදිහකටනේ කරන්නේ. මම ඔබට some සහ any ගැන පුංචි විස්තරයක් මුලින් කරනවා. ඊට පස්සේ මම ඔබට උදාහරණ වාක්‍ය දෙන්නේ අභ්‍යාසයක් විදිහට. ඔබට තප්පර 10ක් දෙනවා. මතක ඇතිනේ වෙනදත් අපි කළේ එහෙමනේ. ඔබට දෙන තප්පර 10 ඇතුළතදී ඔබ වාක්‍යයේ හිස්තැන හොඳට වාක්‍ය කියවලා බලලා එතෙන්ට එන්නේ සම්ද එනිද කියලා තෝරන්නයි තියෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රායෝගිකව භාෂාව කරගෙන යද්දී ඔබට කවදාවත් අමතක නොවන විදිහට මේ වචන ටික ඔබේ සිත තුළ තැම්පත් වෙයි. එහෙමනම් අපි පටන් ගමු. දැන් මුලින්ම මම ඔබට පැහැදිලි කරලා දෙන්න යන්නේ සම් කියන වචනය කොහොමද වාක්‍යයක යෙදෙන්නේ කියන එක. ඉතින් මෙතෙන්දී අපිට වැදගත් වෙනවා විශේෂයෙන්ම නාමපද ගැන දැනගෙන තිබීම. මන්ද මේ some සහ any කියන වචන යෙදෙන්නේ නාමපද සමගයි. එහෙනම් අපි බලමු කොහොමද මේවා නාමපද එක්කලා යෙදෙන්නේ. දැන් නාමපද වර්ග තුනක් තියෙනවා. එක වර්ගයක් countable singular nouns. count singular nouns. අනිත් වර්ගය countable plural nouns. ඒ වගේම අනිත් වර්ගය uncountable nouns. ඉතින් මේ සම් එක යෙදෙන්නේ නිතරම ගණන් කරන්න පුළුවන් බහුවචන නාමපද එක්කලා. ඒක වචන එක්කලා යෙදෙන්නේ නැහැ. ගණන් කරන්න පුළුවන් බහුවචන නාමපද. ඒවට අපි කියනවා countable plural nouns එක්කලා. countable plural nouns. ඊළඟට ආයෙ මේක යොදා ගන්නවා uncountable එක්කලත්. uncountable නම් අපි singular විදිහට සලකන්නේ. ඒතකොට ඔබ දැන් අඳුන ගන්න මොනවද countable මොනවද uncountable. දැන් අපි ගත්තොත් books කියන එක. books කියන වචනේ ඔබ දන්නවා පැහැදිලිවම අපිට ගණන් කරන්න පුළුවන් 1 book 2 books 3 books 4 books යනාදී වශයෙන් ගණන් කරන්න පුළුවන්. ඒ නිසා ඒවා අපි ගන්නෙ countable ඒ වගේම plural ගොඩට. හැබැයි අපි ගත්තොත් water milk sugar ඒ වගේව ගණන් කරන්න බෑ. ඒක නිසා එවැනි වචන අපි ගන්නෙ uncountable nouns විදිහට. ඉතින් ඔන්න some යෙදෙන පළවෙනිම අවස්ථාව මම දැන් කියලා දෙනවා ඔබට. හොඳට බලාගන්න. මේ වාක්‍ය දිහා බලන්න මම පුංචි නෝට් එකක් දෙනවා. මේ නෝට් එකත් බලාගෙන හරියට තේරුම් ගන්න some යෙදෙන එක අවස්ථාවක්. හොඳට බලාගන්න. We use some with countable plural nouns in affirmative sentences. We use some with countable plural nouns in affirmative sentences. හොඳට කියවලා බලන්න දැන් ඒක තේරෙනවද කියලා. We අපි use භාවිත කරනවා some කියන මේ වචනය with සමග. මොනවා සමගද? countable ගණන් කළ හැකි plural nouns බහුවචන නාමපද සමග in affirmative sentences. අන්න ඒක වැදගත්. මොනවද affirmative sentences කියන්නේ? affirmative sentences කියන්නේ ඇති අර්ථයේ වාක්‍ය. ඔන්න එක රූල් එකක් දැන් ඔබ ඉගෙන ගත්තා. some යෙදෙන එක අවස්ථාවක් දැන් ඔබ පැහැදිලිවම දන්නවා. මොනවද? we use some අපි භාවිත කරනවා some කියන වචනය with countable plural nouns ගණන් කළ හැකි බහුවචන නාමපද සමග in the affirmative sentences. ඒ කියන්නේ ඇති අර්ථ වාක්‍ය සමග.
අපි මේකට එක උදාහරණයක් විතරක් මම මෙතෙන්දි දෙනවා දැන්. මේ බලන්න. අපි ගමු එක උදාහරණයක්. ඔන්න හොඳට බලන්න. There are some books on the table. මේසෙ උඩ පොත් වගේක් තියෙනවා. ඒතර එකක් නෙමේ පොත් ගණන් කරන්න පුළුවන් බහුවචනයි ගොඩක් තියෙනවා. ඒකින්ද අපි කියනවා there are some books on the table. මේසය මත පොත් වගේක් තියෙනවා. එහෙනම් ඒක පැහැදිලි ඔබට දැන් මම කිව්වේ නැති අර්ථයෙන් නෙමේ තියෙනවා කියලා කිව්වේ. තියෙන්නේ එකකට වඩා සංඛ්‍යාවක්. එහෙනම් plural බහුවචනයි. ඒතර අපි යොදාගත්තේ some කියන එක. ඒකයි මම කිව්වේ we use some with countable plural nouns in affirmative sentences. ඇති අර්ථ වාක්‍යවල. උදාහරණයක් හරි දැන් there are some books on the table. Okay, right. අපි ඊළඟට කතා කරමු any යෙදෙන අවස්ථාව. any any කියන වචනේ යෙදෙන අවස්ථාවක් බලමු දැන්. ඔන්න බලන්න. We always use any in negative sentences. We always use any in negative sentences. අපි නිතරම any කියන වචනේ භාවිත කරන්නේ නැති අර්ථ වාක්‍යවල. We always use any in negative sentences. අපි නිතරම any කියන වචනේ භාවිත කරන්නේ නැති අර්ථ වාක්‍යවල. ඒකටත් අපි උදාහරණයක් කරන් බලමු. ඔන්න බලන්න ඒකටත් උදාහරණයක්. There aren't any eggs in the fridge. ෆ්‍රිජ් එකේ බිත්තර කිසිවක් නැහැ. There aren't any eggs in the fridge. ෆ්‍රිජ් එකේ බිත්තර කිසිවක් නැහැ. There aren't any eggs in the fridge. ෆ්‍රිජ් එක ඇතුලේ බිත්තර කිසිවක් නැහැ. ඒතර මේ නෙගටිව් වාක්‍යයක් නැති අර්ථ වාක්‍යයක් කළා අපි any කියන එක භාවිත කරනවා. එහෙනම් නිතරම මතක තියාගන්න ඔබ යමක් නැති අර්ථෙන් කියද්දී දැන් අපි කියනවා මට කිසිම සහෝදර සහෝදරියෙක් නැහැ. I haven't got any brothers or sisters. ඔය බලන්න. හරිම පහසුයි. එතකොට දැන් ඔන්න සම්යදෙන එක අවස්ථාවයි any යෙදෙන අවස්ථාවයි කියලා දුන්නා. උදාහරණ වාක්‍යයකුත් දුන්නා. There aren't any eggs in the fridge. ෆ්‍රිජ් එකේ බිත්තර කිසිවක් නැහැ. දැන් අපි සම්යදෙන තවත් අවස්ථාවක් ගැන කතා කරමු. හොඳට බලන්න මේ වාක්‍යය. We use some with uncountable nouns in affirmative sentences. ඔන්න තවත් අවස්ථාවක්. සම්යදෙන. We use some with uncountable nouns in affirmative sentences. We අපි use භාවිත කරනවා some කියන වචනය with uncountable nouns. ගණන් කරන්න බැරි නාමපද සමග in affirmative sentences. ඇති අර්ථ වාක්‍යවල. බලමු උදාහරණයක්. There is some water in the glass. වීදුරුවේ වතුර වගේක් තියෙනවා. There is some water in the glass. වීදුරුවේ වතුර ටිකක් තියෙනවා. එතකොට වතුර ගණන් කරන්න බැරි එකක් uncountable. එතකොට අපි ඒක ඇති අර්ථ වාක්‍යයක් කිව්වේ වීදුරුවේ වතුර වගේක් තියෙනවා වතුර ටිකක් තියෙනවා. There is some water in the glass. There is some water in the glass. එhmenan there is some water in the glass කියද්දි අපි යොදාගත්තේ some කියන වචනය. ඒකට ව්‍යාකරණ නීතිය තමයි මොකද්ද? uncountable noun එකක් water. එතකොට වාක්‍ය ඇති අර්ථයි. So we use some with uncountable nouns in affirmative sentences. ඇති අර්ථ වාක්‍යවල අපි ගණන් කරන්න බැරි වචන නාමපද සමග යොදා ගන්නවා is මේ some කියන වචනය. ගණන් කරන්න බැරි නාමපද සමග ඇති අර්ථ වාක්‍යවල අපි some කියන වචනේ දාන. ඔන්න දැන් අවස්ථා දෙකක් ගත්තා සම්යදෙන any වලත් අවස්ථාවක් ගත්තා. අපි බලමු තවත් අවස්ථාවක්. මෙන්න බලන්න සම්යදෙන ඊළඟ අවස්ථාව. We use some for requests. For requests කියන්නේ යම් කිසි දෙයක් ඉල්ලීමක් කරද්දී. We use some for requests. අපි some කියන වචනේ භාවිත කරනවා for requests. මොනවා හරි දෙයක් ඉල්ලීමක් කරද්දී අපි some කියන වචනේ භාවිත කරනවා. right? අපි ගමුකෝ මෙහෙම උදාහරණයක්. Can you lend me some money? ඔයාට පුළුවන් ද මට සල්ලි ටිකක් ණයට දෙන්න? Can you lend me some money? ඔයාට පුළුවන් ද මට සල්ලි ටිකක් ණයට දෙන්න? එතකොට අපි පාවිච්චි කරන මොනවා හරි එහෙම ඉල්ලීමක් කෙනෙකුෙන් කරද්දී some කියන එක. Can you lend me some money?
ඔයාලට පුළුවන් මට සල්ලි ටිකක් ණයට දෙන්න. එතෙන්දී අපි ගත්තේ සල්ලි ටිකක් කියන්නේ සම් කියන එක මන්ද ඒක ඉල්ලීමක් කළේ. එහෙනම් ඔන්න දැන් තවත් අවස්ථාවක් සම් යෙදෙන අවස්ථා අපි දැන් තුනක් ගත්තා. මොනවද? We use sum with countable plural nouns in the affirmative sentences. ආයෙත් sum එක ගත්තා. We use sum with uncountable nouns in the affirmative sentences. ඊළඟට අපි දැන් ගත්තේ we use sum for requests. ඉල්ලීමක් කරද්දී අපි sum යොදා ගන්නවා. ඊළඟට අපි any එක යොදා ගත්තේ we use any in negative sentences. We always use any in negative sentences. අපි නිතරම නැති අර්ථ වාක්‍ය වල යොදා ගත්තා any කියන වචනය. ඒ වගේම දැන් අපි යමු තවත් අවස්ථාවකට. ඔන්න හොඳට බලාගන්න මේ නෝට් එක. We usually use any in questions. We usually use any in questions. අපි සාමාන්‍යයෙන් any කියන වචනේ භාවිත කරනවා ප්‍රශ්නවලදී. We usually use any in questions. අපි සාමාන්‍යයෙන් ප්‍රශ්නවලදී භාවිත කරනවා any කියන වචනය. එක උදාහරණයක් මම ඒකටත් කියලා දෙනවා. ඔන්න බලන්න. Are there any books on the table? Are there any books on the table? මේසුඩ පොත් කිසිවක් තිබේද? මේසුඩ පොත් හැම කිසිවක් තියනවද? ඒතකොට අපි අහන්නේ Are there any books on the table? එහෙමනම් ඔන්න මම පාඩම ඊටාම සරලව ඔබට පැහැදිලි කළා some සහ any යෙදෙන තැන්. some යෙදෙන අවස්ථා තුනක් ගැන අපි කතා කළා. any යෙදෙන අවස්ථා දෙකක් ගැන කතා කළා. අපි බලමු නැවත වතාවක් අපේ අභ්‍යාසයට එන්න ඉස්සෙල්ලා කොහොමද මේවා යෙදෙන්නේ කියලා ඔන්න මතක තියාගන්න. අපි some යෙදෙන අවස්ථා තුන තමයි ගණන් කරන්න පුළුවන් බහුවචන නාම පදවලට මුලින් ඇති අර්ථ වාක්‍යවලදී some යොදනවා. ඒ වගේම ගණන් කරන්න බැරි ඇති අර්ථ නාම පද සමග ඇති අර්ථ වාක්‍යවලදී සම්භාවිත කරනවා. ඊළඟට රික්වෙස්ට් එක ඉල්ලීමක් කරන තැන්වලදී අපි some කියන වචනය භාවිත කරනවා. ඊළඟට any භාවිත කරන අවස්ථා දෙකයි. We use any in negative sentences. අපි නැති අර්ථ වාක්‍යවලදී any භාවිත කරනවා. ඒ වගේම we use any in questions. ඒ වගේම ප්‍රශ්නවලදීත් අපි any කියන වචනය භාවිත කරනවා. හොඳයි. ඔන්න අපි අද ඉගෙන ගත්තා එහෙනම් some සහ any කියන දෙකේ වෙනසත් ඒ දෙක භාවිත කරන්නේ කොහොමද කියන එක. දැන් අපි ඊළඟට එමු අපේ ප්‍රායෝගිකව කර මේ some any යෙදෙන හැටි ඔබ පුහුණු වෙන්න. මේ පාඩම අවසන් වෙනකම් මේ අභ්‍යාසය තමයි වැදගත්ම. ඉගෙන ගත්තට වැඩක් නැහැ. ඉගෙන ගත්ත දේ කරද්දි තමයි පුහුණු වෙන්නේ. ඔබ ඕන තරම් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. හැබැයි ගොඩක් අයට වෙන්නේ ඉගෙන ගන්නවා විතරයි ඒක භාවිත කරන්නේ. දැන් අපි භාවිත කරමින් ඉගෙන ගමු. එතකොට ඔබට කවදාවත් ආයේ some සහ any වරදින්නේ නැහැ. නිවැරදිව භාවිත කරන විදිය මේ පාඩම තුලින් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. හොඳයි. අපි යමු අභ්‍යාසයට. හොඳයි. දැන් එහෙමනම් අපි අභ්‍යාසය පටන් ගමු. ඔන්න කර ඉගෙන ගන්න. දැන් මම ඔබට වාක්‍යයක් දෙනවා මෙතන. හොඳට වාක්‍යය කියවන්න. ඊළඟට වාක්‍යයේ හිස් තැනට එන සම්ද එනිද කියලා ඔබ තෝරගන්න. ඔබට තප්පර 10ක් තියෙනවා. මේ තප්පර 10 ඇතුළතදී ඔබේ වචනේ තෝරගන්න. ඊට පසු මම නිවැරදි උත්තරය ඔබට ඉදිරිපත් කරනවා. ඒ සමගම නැවත වතාවක් ඔබට මතක් වෙයි අපි මෙතෙක් කරපු පාඩම. එහෙමනම් අද අපේ වචන දෙක some සහ any. අපි පටන් ගමු එහෙනම් උත්තර ලියන්න. Now look at the first sentence. දැන් බලන්න පළවෙනි වාක්‍යය දිහා. ඔන්න හොඳට වාක්‍යය අහගෙන ඉන්න. There are potatoes in the kitchen. ඔන්න හොඳට වාක්‍ය මම අද දවසේදී මේ වාක්‍ය ඉංග්‍රීසි ජාතිකයෙකුගේ කටහඬින්ම ඔබට අහන්න සලස්වන්න. එතකොට ඔබේ කනත් හුරු වෙනවනේ ඉංග්‍රීසියට. මොකද ඒක හරි වැදගත් වෙන නිසා. එහෙමනම් ඔන්න පළවෙනි වාක්‍යයට අපි සවන් දෙමු. හොඳට අහගෙන ඉන්න. There are potatoes in the kitchen. හරි. දැන් ඔබට තප්පර 10ක් තියෙනවා.
හොඳයි. බලමු අපි උත්තරේ. එහෙනම් වාක්‍ය මොකද්ද? There are blank එකක් තියෙනවා potatoes in the kitchen. There are කියන්නේ තියෙනවා ඊළඟට හිස්තැන potatoes in the kitchen. කුස්සියේ අල. එහෙනම් potatoes කියන්නේ බහුවචනයක්. ඒකින් තමයි there are ගත්තේ. there are තියෙනවා potatoes. ඒ වගේම මේක ඇති අර්ථ වාක්‍යයක්. එහෙනම් මෙතෙන්ට එන්නේ some කියන වචනේ. එහෙනම් අපි කියන්නේ මොකද්ද? There are some potatoes in the kitchen. There are some potatoes in the kitchen. නැවතත් වාක්‍යයට සවන් දෙන්න. There are some potatoes in the kitchen. There are some potatoes in the kitchen. හොඳයි. අපි එමු දෙවෙනි වාක්‍යයට. Now look at the second sentence. ඔන්න බලන්න දෙවෙනි එක. There isn't butter in the fridge. හරි. දැන් ඔබ පිළිතුරු ලියන්න. ඔබට තියෙනවා තප්පර 10ක්. හරි. දැන් ඔබට උත්තර ලියන්න හොඳටම කාලය තිබුණා. බලමු අපි උත්තරේ. There isn't any butter in the fridge. There isn't any butter in the fridge. ෆ්‍රිජ් එක ඇතුලේ බටර් කිසිවක් නැහැ. බටර් කියන්නේ uncountable. හැබැයි මෙතන අපි ඉගෙන ගත්තා නැති අර්ථ වාක්‍ය එක්කලා සාමාන්‍යයෙන් එනි දාන්නේ. countable ද uncountable ද ප්‍රශ්නයක් නැහැ. වාක්‍ය නැති අර්ථය නම් there isn't කියන්නේ නෙගටිව් එකක් නැති අර්ථයක්. එහෙනම් මෙතෙන්දී අපි යොදාගන්නේ any කියන එක. there isn't any butter in the fridge. ෆ්‍රිජ් එකේ බටර් කිසිවක් නැහැ. සවන් දෙන්න වාක්‍යයට නැවත වතාවක්. There isn't any butter in the fridge. There isn't any butter in the fridge. හොඳයි. බලමු ඊළඟ වාක්‍යය. බලන්න. I want to buy carrots, please. I want to buy carrots, please. හරි. වාක්‍යයට සවන් දුන්නානේ. දැන් අපි ඔබට තප්පර 10ක් දෙනවා උත්තර ලියන්න දැන්. හරි බලමු දැන් වාක්‍යය. I want to buy some carrots please. කරුණාකරලා මට carrots ටිකක් ගන්න අවශ්‍යයි. I want to buy some carrots please. I want to buy some carrots please. මෙතන carrots plural වාක්‍ය ඇති අර්ථ I want to buy නැති අර්ථයක් නෙමෙයි. එහෙනම් some යොදන්නේ I want to buy some carrots please. හොඳයි. අපි එමු ඊළඟ වාක්‍යයට දැන්. I want to buy some carrots, please. She hasn't got brothers or sisters. හරි. බලන්න. ඔන්න ඔබට දැන් තප්පර 10ක් තියෙනවා. හොඳයි බලමු එහෙනම් උත්තරය. She hasn't got blank brothers and sisters. She hasn't got කියපු ගමන් ඒක නෙගටිව්. නැති අර්ථනේ. එහෙනම් ඔබ දන්නවා නැති අර්ථ නම් මොකක්ද දෙන්නේ? She hasn't got any brothers or sisters. She hasn't got any brothers or sisters. ඇයට සහෝදරයෝ හෝ සහෝදරියෝ කිසිවෙක් නැහැ. She hasn't got any brothers or sisters. ඇයට කිසිම සහෝදරයෙක් හෝ සහෝදරියක් නැහැ. සහෝදර සහෝදරියෝ නැහැ. නැවතත් වාක්‍යයට සවන් දෙන්න. She hasn't got any brothers or sisters. හොඳයි. දැන් අපි යමු තවත් වාක්‍යයකට. හොඳට බලන්න වාක්‍ය දිහා අහගෙන ඉන්න. ඊට පස්සේ තප්පර 10ක් දෙනවා ඔබට. ඒ තප්පර 10 ඇතුළත පිළිතුර ලියන්න. හොඳයි. බලාගෙන ඉන්න. Can you give me water? හරි. බලමු වාක්‍යය. Can you give me water තියෙනවා. එහෙනම් can you give me some water?
ඔයාට පුළුවන් ද මට වතුර ටිකක් දෙන්න? ඒතර පුළුවන් ද කියලා මේක ඉල්ලීමක් කරන්නේ. එහෙනම් ඉල්ලීමක් කරන හැම අවස්ථාවකදීම අපි යොදාගන්නේ some කියන එක. Can you give me some water? එහෙනම් some කියලායි එන්නේ. නිවැරදි පිළිතුර. නැවතත් වාක්‍යයට සවන් දෙන්න. Can you give me some water? හරි. අපි යමු ඊළඟ වාක්‍යයට. බලන්න. Are there t-shirts in the sale? ඔන්න දැන් තප්පර 10කුත් තියෙනවා ඔබට පිළිතුරු ලියන්න. හරි බලමු. Are there any t-shirts in the sale? Are there any t-shirts in the sale? sale එකේ t-shirts ම තියනවද? Are there any t-shirts in the sale? sale එකේ t-shirt කිසිවක් තිබේද? එහෙනම් are there කියන්නේ ප්‍රශ්නයක්. ප්‍රශ්නවලදී අපි යොදාගන්නේ any කියලා ඉගෙන ගත්ත මුලින්ම. එහෙමනම් are there any t-shirts in the sale? එහෙම තිබෙනවා නම් ඔබේ පිළිතුර නිවැරදි. නැවත වතාවක් සවන් දෙන්න වාක්‍යයට. Are there any t-shirts in the sale? Are there any t-shirts in the sale? හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. බලන්න. I'd like information about the class. ඔන්න දැන් ඔබට තප්පර 10කුත් තියෙනවා. I'd like some information about the class. I'd like ඇති අර්ථ වාක්‍යයක් some information. Information uncountable noun එකක්. එහෙනම් uncountable nouns එක්කලා අපි යොදාගන්නේ ඇති අර්ථ වාක්‍යවල some. I'd like කියන්නේ මම කැමති දැනගන්නට. I'd like some information about the class. මට පන්තිය ගැන තොරතුරු ටිකක් දැනගන්න අවශ්‍යයි. දැනගන්න කැමතියි මම. I'd like some information about the class. Okay, right. අපි එමු නැවත වතාවක් සවන් දීලා ඊළඟ ප්‍රශ්නයට. I'd like some information about the class. I'd like some information about the class. හරි බලමු දැන්. හොඳට බලන්න මේ වාක්‍ය දිහා. අහගෙනත් ඉන්න. Is there sugar in the bottle? හරි දැන් තප්පර 10ක් තියෙනවා ඔබට. මේ තප්පර 10 ඇතුළත උත්තරේ ලියන්න. හොඳයි බලන්න ඔබේ පිළිතුර මේද කියලා. Is there any sugar in the bottle? Is there any sugar in the bottle? බෝතලේ සීනි කිසිවක් තිබේද? Is there තියනවද any sugar in the bottle? බෝතලේ ඇතුලේ සීනි කිසිවක් තියනවද? සීනි ටිකක් තියනවද? එහෙනම් is there any sugar in the bottle? සාමාන්‍ය ඉංග්‍රීසි කතා කරද්දී මෙහෙම ප්‍රශ්න අහද්දී any කියන වචනේ පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් ඔන්න අද අභ්‍යාසයත් ඔබ කළා. මම හිතනවා දැන් ඔබට some සහ any කියන මේ වචන දෙක භාවිතයේ කිසිම ගැටලුවක් ඇති නොවේයි කියලා. එහෙනම් නැවත වතාවක් අවසාන වශයෙන් මතක් කරගන්න අපි some කියන එක යොදන්නේ ගණන් කරන්න පුළුවන් බහුවචන නාමපද එක්කලා ඇති අර්ථ වාක්‍යවලත් ගණන් කරන්න බැරි නාමපද එක්කලා ඇති අර්ථ වාක්‍යවලත් ඒ වගේම ඉල්ලීමක් කරද්දී කායෙන් හරි ඒ සමගත් සංයොදා ගන්නවා නාමපද වලට මුලින්. එනි කියන එක යොදන්නේ නැති අර්ථ වාක්‍යවලදී සහ ප්‍රශ්නාර්ථ වාක්‍යවලදී. ඉතින් ඔබ කාගෙන් හරි ප්‍රශ්නයක් අහනකොට මොනවා හරි දෙයක් තියෙනවද කියලා කිසියම් දෙයක් එනි කියලා පාවිච්චි කරන්න. ඒ වගේම ඔබ යමක් නැහැයි කියලා කියනවා නම් එනි කියලා පාවිච්චි කරන්න. There isn't any. There aren't any. හොඳයි. එහෙමනම් මම හිතනවා ඔබ අද පාඩමිනුත් යමක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ වගේ වැදගත් ඒ වගේම රසවත්ව ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබ මගේ channel එකත් එක්කලා එකතු වෙලා ඉන්න. ඔබ තාමත් මගේ channel එකට subscribe කළේ නැත්නම් අදම subscribe කරන්න. ඒ වගේම මම අලුත් පාඩමක් upload කරපු ගමන් ඔබට notification එකක් ගෙන්න ගන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ පාඩමටත් ඔබ කැමති නම් like එකක් දාලා ඔබේ යාළුවොත් එක්කලා මේ පාඩම් share කරගන්න. එහෙමනම් අදට ඔබෙන් සමු ගන්නවා ආයෙත් වතාවක් තවත් වචන දෙකක් සමග
ඔබ හමුවට එන බලාපොරොත්තු වෙමි. Goodbye and good luck.